ආයිබෝන් දුවේ පුතේ අද මම ඔබට ඉගැන්වීමට සූදානම් වෙන්නේ ජල නල කාර්මික පාඨමාලාවේ ජල ටැංකියක් සවි කිරීම මොඩියුල් අංක 2 පිළිබඳව. ඇත්තටම ඇයි අපි ජල ටැංකියක් සවි කළ යුත්තේ කියන එක. මේ පාඩම තුල මේ පාඩම අවසානයේදී ඔබට ඔබේ අධ්‍යාපන දැනුමට වගේම ඔබේ පෞද්ගලික ජීවිතයට ඉතා වැදගත්. ඇත්තටම ලංකාවේ ඉන්න ලාංකීය ජනතාවට මේක ඉතා වැදගත් පාඩමක්. ඒක නිසා හොඳින් සවන් දීලා ශ්‍රවණය කරලා මේ දැනුම උකා ගන්න. එසේනම් මේ ජල ටැංකිය තෝරා ගන්න ඕන. එතකොට කොහොමද මේ ජල ටැංකිය තෝරාගන්නේ? උදාහරණයක් ඇටියට ගත්තොත් අපේ ලංකාවේ ජල නල කාර්මිකයෝ ජල ටැංකි සවි කරලා යනවා. සවි කරලා ගියාට පස්සේ දවල් 12 වෙනකොට ටැංකියේ ජලය නැහැ. අපි ගෙදර 5 දෙනෙක් ඉන්න පවුලක් නම් එයාලට ලීටර් 500ක ටැංකියක් සවි කරලා දීලා යනවා. 12 වෙනකොට වතුර නැහැ. එතකොට මෙන්න මේ පිළිබඳ ඊටාම වැදගත්. මේකෙදි අපිට කළ යුතු වැඩ කොටස තමයි පාඩමේ ඊළඟ කොටස මම ඔබට දැන් කියන්න සූදානම් වෙන්නේ. දැන් අපි කතා කරා පාඩමේ ජල ටැංකියක් තෝරා ගැනීම පිළිබඳ. අපි යන් දැන් එතනට ජල ටැංකියක් තෝරා ගැනීමේට ප්‍රථම මේ ජලය ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා අපිට. ජලය ලබා ගන්න ක්‍රම දෙක තමයි ප්‍රධාන නල මාර්ග වලින් ජලය ලබා ගැනීම සහ ස්ථානීය ජල සැපයීම. ඒ කියන්නේ වෝටර් පම්ප් එකක් හයි කරලා ජලය ලබා ගන්න ක්‍රම දෙකක්. එතකොට මෙන්න මේ ක්‍රම දෙකේදී මේ ජල ටැංකියක් සවි කර ගැනීමෙන් අපිට තියෙන වැදගත්ම කරුණ තමයි ප්‍රධාන නල මාර්ගයේ ජලය විසන්ධි කිරීමක් සිදු වෙච්ච වෙලාවට අපිට ජල ගබඩාවක් ඕන වෙනවා. ඒ වගේම තමයි වෝටර් පම්ප් එකකින් නැත්නම් වතුර මෝටරයකින් ලිඳෙන් අපි ජලය ලබා ගන්න වෙලාවේදී හදිසි අපේ ටැංකිය හිස් වෙලා තිබුණොත් විදුලිය විසන්ධි වෙලා තිබුණොත් අපිට ජල සැපයීමක් ලබා ගන්න බැරි වෙනවා. මෙන්න මේ කරුණු නිසා අපේ ස්ථානීය ජල සැපයීමේදී දැනුවත් විය යුතු කරුණු ඉතාම වැදගත්. ජල අවශ්‍යතාවය, එතකොට ටැංකියේ ධාරිතාවය, පරිභෝජක පරිමාප. මෙන්න මෙතනින් තමයි අපි ජල ටැංකිය තෝරා ගැනීම සිදු කළ යුත්තේ. අපි බලමු ඊළඟට මේ ජල ටැංකියක් තෝරා ගන්න අපිට අවශ්‍ය වෙන කරුණු තියෙනවා. මොකද්ද? දැන් ජල ටැංකිය තෝරා ගන්න කිව්වහම ඔබට හිතෙයි මේක ප්ලාස්ටික්ද ෆයිබර් ටැංකිද? නෑ, එහෙම එකක් නෙවෙයි. මෙතනදී අපි ජල ටැංකිය තෝරා ගැනීමේ සිදු කරන්නේ ඒකේ කැපැසිටි එක නැත්නම් ධාරිතාවය. කොහොමද මේ ධාරිතාවය තෝරගන්නේ? මේ ධාරිතාවය තෝරා ගැනීමේදී වැදගත්ම කරුණු රාශියක් තියෙනවා අපිට සැලකිය යුතු. පළවෙනි එක තමයි පානය කිරීම සඳහා. ඒ කියන්නේ එක් අයෙකුට එක් දිනකට අවශ්‍ය ජල පරිමාව මෙතන සඳහන් කරලා තිනවා. පළවෙනි එක පානය කිරීම සඳහා ලීටර් 4.5ක් ඕනේ පානය කරන්න. ඊළඟට දෙවෙනි එක තමයි ආහාර පිසීම සඳහා ලීටර් 8.5ක්. ලීටර් 8.5ක් ආහාර පිසීම සඳහා වෙනවා. ඊළඟට තුන්වෙනි එක වළම් පිඟන් සේදීම සඳහා ලීටර් 21.5. ඊළඟට හතරවෙනි එක ස්නානය සඳහා ලීටර් 85ක්. දැන් සමහරවිට ඔබට හිතෙයි දුවේ පුතේ ස්නානය කිරීමට ලීටර් 85ක් කිව්වහම කොපමණ ප්‍රමාණයක් වේද? ඇත්තටම මදි වේද අඩු වේද කියලා ඔබට හැඟීමක් එනවා. නෑ, ඇත්තටම මේ සම්මත හදලා තියෙන්නේ නාලම බලලා නාලම. ලීටර් 60ක් 65ක් යනකොට ඕන කෙනෙකුට නෑම එපා වෙනවා. මොකද ඇඟේ වතුර රඳින්න නැතුව යනවා. එතකොට 85ක් අනිවාර්යෙන් අපි තැබිය යුතුයි. ඊළඟට ඇඳුම් සේදීම සඳහා ලීටර් 34යි. ඊළඟට වැසිකිලි ජල මුද්‍රිත. මේ වැසිකිලි ජල මුද්‍රිත කියලා කියන්නේ ජල උගුලක් තියෙන උපාංග තියෙන වැසිකිලි. ඒ කියන්නේ ස්කොටින් ෆෑන් එක, උකුටුකු පෝච්චිය, ඊගාට කොමඩ් එක වගේ දේවල් තමයි වැසිකිලි ජල මුද්‍රිත කියලා කියන්නේ. මෙතනදී අපිට ලීටර් 25ක් අවශ්‍යයි එක් අයෙකුට එක් දිනකට. මේ සියලුම කොටස් වල එකතුව ලීටර් 180ක් වෙනවා දිනකට එක්කෙනෙකුට. එතකොට අපි නිකන් උදාහරණයක් බලමු. 5 දෙනෙක් ඉන්න පවුලකට 180 වැඩි කිරීම 5 කෙලින්ම 900යි. එතකොට 180 වැඩි කිරීම 5 900යි. අපේ ජල නල කාර්මිකයා ඇවිල්ලා 500 ටැංකියක් හයි කරලා දෙනවා. හයි කරලා දුන්නාම මොකද වෙන්නේ? දවල් 12 වෙනකොට අර ටැංකියේ හිස් වෙලා. එතකොට 900ක් ඕන තැනට 500ක් හයි කරලා දීලා හරියන්නේ. සමහර වෙලාවෙදී මේ ජල ටැංකිය සවි කිරීමේදී අනිවාර්යයෙන්ම උගත යුතු කොටස තමයි සමහර වෙලාවෙදී අපි මේක ඉගෙනගෙන ගිහිල්ලා මේක අපි සමාජයට විකාශය කරනකොට එතකොට ක්ලයන්ට් කියන්න පුළුවන් මට ලීටර් 500 ටැංකියක් ගන්න විතරයි මුදල් තියෙන්නේ.
එතකොට ඔබ මෙතනදී ඒ අයව දැනුවත් කරන්න ලීටර් 500 ජල ධාරිතාවය ඔබලාට මදි. මෙන්න මේ කරුණු කාරණා නිසා ඔබලාට අනිවාර්යෙන් ලීටර් 900ක ටැංකියක් අත්‍යවශ්‍යමයි. 900ට ටැංකි නැහැ. ඒ නිසා තියෙන ලීටර් 1000 ටැංකි. අපිට එතකොට ලීටර් 1000 ටැංකියක් අරන් සවි කරලා දෙන්න වෙනවා. නමුත් ලීටර් 1000 ටැංකියක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි හේතුව? මෙතනදී අපි එක් දිනක ජල ගබඩාවක් එකතු කරන්න ඕන. එතකොට එක් දිනක ජල ගබඩාවක් එකතු කරන්නේ ඇයි? එක් දිනක ජල ගබඩාවක් එකතු කරන්න ඕන අපිට සිද්ධ වෙනවා වෝටර් බෝඩ් එකේ නැත්තම් ජල සම්පාදනයේ විසන්ධි කිරීමක් සිද්ධ වුණොත් ජල ගබඩාවක් ඕන වෙනවා. ඊගාවට දවසක දෙකක විදුලි විසන්ධි කිරීමක් වුණා අපි වෝටර් පම්ප් එකකින් ජලය අපි එක්ස්ට්‍රැක්ට් කර ගන්නවා නම් දවසක දෙකක හෝ විදුලි විසන්ධි කිරීමක් වුණොත් අපිට ජල ගබඩාවක් ඕන වෙනවා. ඒ වගේ තමයි නිවසට බාහිර පිරිසක් පැමිණුණොත් අපි මොනවා හරි අවස්ථාවකදී එතකොට අපිට ජල ගබඩාවක් අවශ්‍ය වෙනවා. එහෙමනම් 5 දෙනෙක් ඉන්න පවුලකට අපි ලීටර් 2000ක් අනිවාර්යෙන් ටැංකියක් සවි කළ යුතුමයි. එහෙමනම් බලන්න දුවේ පුතේ ජල ටැංකියක් සවි කිරීමේදී අපි දැනගත යුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. මෙතනදී මේ ලීටර් 180 ධාරිතාවය අපි සොයලා ටැංකියේ ධාරිතාවය ගණනය කළා ටැංකිය සවි කිරීමට සූදානම් වෙනවා. එතකොට ටැංකියක් සවි කරන්නට අපේ ජලනල කාර්මිකයෙක් ගත්තොත් එහෙම එයා ගෙනලා මොකක් හෝ උස් ස්ථානයක් බලලා සමහර අය ගෙවල් වලම ඔය පෝර්ණු උඩ තියලා එහෙම නැත්නම් වැසිකිළිය ස්ලැබ් එක උඩ තියලා ජල ටැංකිය සවි කරනවා. ඒක සම්මත ක්‍රමයක් නෙවෙයි. එහෙමනම් ඒකේ සම්මත ක්‍රමයට ස්ටෑන්ඩ් එකක් හදලා නැත්නම් කොන්ක්‍රීට් කුළුණු ගිහිල්ලා ස්ලැබ් එකක් දාලා අපි යන්නේ එතනට ප්‍රමාණවත් පරිදි ටැංකිය සවි කරන්න ඕන. මේ ටැංකිය සවි කළාට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ටැංකියේ ඉඳලා බෙදා හැරීමේ නලය. මෙන්න මේ කොටස පිළිබඳ අපි ඉතා වැදගත් වෙන්න ඕන. මෙතනදී ඉතා වැදගත් වෙන්න ඕන කරුණ තමයි මම ඔබට පහදන්න සූදානම් වෙන්නේ. මෙතනදී අපි බලන්න ඕන පරිභෝජක ස්ථාන මොනවද මේ පරිභෝජක ස්ථාන? මේක දැනුවත් වීමෙන් මම ඔබට කියලා දෙන්නම් ඉස්සෙල්ලා ඔබේ නිවසේ තියෙන පුළුවන් ප්‍රශ්නයක්. සමහර වෙලාවට නාන කාමරයේ යම් කෙනෙක් නාන වෙලාවට කුසිය හෝ ගාඩන් එකේ නැත්තම් ගෙවත්තේ කරාමයක් ඇරියාම අර නාන කාමරයේ නාන කෙනාට වතුර ලැබෙන්නේ නැතුව කෑ ගහනවා ඔය ටැප් එක වහන්න කියලා. මෙවැනි අඩුපාඩු සකස් කරගන්න පුළුවන් අපිට මෙන්න මේ ක්‍රමවේදය සකස් කරගත්තාම. එතකොට ටැංකියේ සිට නිවසට පයිප් ඇතුරුම් කිරීමේදී ජල පරිභෝජක ස්ථාන මොනවද කියලා හඳුනා ගන්න ඕන. නිවසේ ජලය පරිභෝජනය කරන ස්ථාන. ගමු අපි එකක් නාන කාමරය. නාන කාමරයේ තියෙනවා ප්‍රධාන ශවරය තියෙනවා, බිබ් කරාමයේ තියෙනවා, ටෙලිෆෝන් ශවරය තියෙනවා, කොමෝඩ් එක තියෙනවා, දෙවුම් බේසම කියන්නේ වොෂ් බේසින් එක, මුණ සෝදන බේසම. එතකොට බිඩේ ශවරය සමහරු නිදන කාමර සයිස් නාන කාමර හදාගෙන ග්‍රීසර් එකත් ඒකේ හයි කර ගන්නවා. තවත් අය වොෂින් මැෂින් එකත් ඒකට දානවා. ඔය වගේ කරුණු රාශියක් ඒක ඇතුලේ තියෙනවා. එතකොට නාන කාමරයක් ගත්තාම ඒකෙදි පරිභෝජක ස්ථාන තියෙන්නේ 7යි නාන කාමරයේ. මේ මම සඳහන් කරලා තියෙන කරුණු අනුව. ඊළඟට තියෙනවා මුළු තැංගිය. මේවට අපි කියනවා යුනිට් කියලා. මේවට අපි කියනවා පොයින්ට් කියලා. එතකොට මේ යුනිට් එක ඇතුලේ මුළු තැංගිය කියන යුනිට් එක ඇතුලේ තියෙන පොයින්ට්ස් තමයි සොරව් බේසම. සොරව් බේසම කියන්නේ ඒකේ හංස කරාමයක් හයි කරලා තිනවා. සොරව් බේසම කියන්නේ සිංක් එක. මේ සිංක් වැඩිම වුණොත් මුළු තැංගියක ලොකුම මුළු තැංගියක කිචන් සිංක් දෙකක් සවි කරලා තියෙන්න පුළුවන්. එතකොට අපි ඒක 2යි කියලා සඳහන් කරලා තියෙනවා. ඊගාවට කෑමසාලේ. කෑමසාලේ තියෙනවා කෝණ සිංක් එකක් හයි කරලා කුඩාවට අත සේදීම සඳහා. ඒකට හයි කරන්නේ ටැම් කරාමයක්. එතකොට ඒක අපි 1යි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ගෙවත්ත. ගෙවත්ත ගත්තාම යම් කිසි කෙනෙක්ගේ අපි කියමු අකරයක ඉඩමක් නැත්නම් පර්චස් 50ක ඉඩමක් තියෙනවා කියලා. එතකොට ඒක නෙමෙයි ගෙවත්ත කියන්නේ. ගෙවත්ත කියලා කියන්නේ නිවස වටේ තියෙන පර්චස් 10ක 15ක වපසරිය තමයි ගෙවත්ත කියන්නේ. එතකොට මේ ගෙවත්තේ සවි කරනවා ගෙවතු කරාමයක් ගාඩන් ටැප් එකක්. ගාඩන් ටැප් වැඩිම වුණොත් 2ක් තමයි සවි වෙන්නේ. ඊළඟට තියෙන්නේ වැසිකිළිය. එතකොට මේ වැසිකිළියේ බිබ් කරාමෙකුයි බිඩේ උපාංගය, ඒ කියන්නේ බිඩේ ෂවර් එක, අත් බිඩේ උපාංගය කියලා කියනවා.
එතකොට ඒ ස්ථානයේ තියෙන්නේ පොයින්ට් දෙකයි. මේ යුනිට් පොයින්ට් කියලා කතා කරාම ඔබට හැඟෙන්න පුළුවන් විදුලිය කතා කරන්නේත් යුනිට් පොයින්ට්. ඇත්තටම ජල විදුලිය දෙකම එක සමානයි. ඒ නිසා ටැංකියේ සිට නිවසට පයිප් ඇතුළු කිරීමේදී අපි ජල පරිභෝජක ස්ථාන ඉතා නිවැරදිව තෝරාගෙන ඒවායේ ප්‍රමාණය කොච්චරක්ද කියලා බලන්න ඕන. එතකොට මේ 7යි 2යි 9යි 10යි 14ක්. එතකොට තියෙනවා පොයින්ට් 14ක්. අර යුනිට් 5 තුල පොයින්ට් 14ක් තියෙනවා නිවසක. එහෙමනම් අපි බලන්න ඕන ඊළඟට මේ පොයින්ට් 14න් එකවර ඇරෙන සංඛ්‍යාව කොච්චරද කියලා අපි බලන්න ඕන. එහෙමනම් අපි ගමු උදාහරණයට නාන කාමරයේ පොයින්ට් දෙකක් එකවර ඇරෙන්න පුළුවන්. කොහොමද මේ පොයින්ට් දෙකක් ඇරෙන්නේ? ඇරෙන්න පුළුවන් සමහර කෙනෙක් කොමෝඩ් එක යූස් කළාට පස්සේ කොමෝඩ් එකේ සිස්ටම් එකට ජලය පිරෙනකන් මුණ සෝදන්න හෝ නාන්න හෝ සූදානම් වෙනකොට අන්න එතන මේ අවස්ථාවක පොයින්ට් දෙකක් විවෘත වෙනවා. ඊළඟට ගෙවත්තේ අපි ටැප්ස් දෙකක් තිබ්බට එක ටැප් එකක් එක ගාඩන් ටැප් එකක් තමයි විවෘත වෙන්නේ. ඒකට ගෙවත්තේ එකයි. මුළු තැන්ගේ ඒ වෙලාවෙම මුළු තැන්ගේත් සිංක් එකේ ටැප් එකක් ඇරෙන්න පුළුවන්. ඒ වෙලාවෙම කෑම සාලේ කවුරු හරි කෑම කන්න ගිහිල්ලා අත සෝදන්න පුළුවන්. ඒ වගේම නාන කාමරයේ කෙනෙක් ඇතුලේ ඉන්නවා නම් තව කෙනෙකුට අවශ්‍යතාවය වුණොත් වැසිකිළිය භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ ටිකේ මුළු එකතුව පොයින්ට් 6යි. එතකොට පොයින්ට් 6 කොහොමද? නාන කාමරයේ පොයින්ට් 2යි, ගෙවත්තේ එක පොයින්ට් 1යි, මුළු තැන්ගේ 1යි, කෑම සාලේ 1යි, වැසිකිළිය 1යි, මුළු එකතුව පොයින්ට් 6යි. මෙන්න මේ පොයින්ට් 6ක් එකවර අරින්න නම් ප්‍රධාන නලයේ විස්කම්භය, ඒ කියන්නේ ටැංකියේ ඉඳලා දැමිය යුතු නලයේ විස්කම්භය කොපමණද කියලා අපි සොයා ගන්න ඕනේ. ඒකට ඔබට මම සූදානම් කරලා තියෙනවා සම්මත වගුවක්. මේ සම්මත වගුවේ සඳහන් කරලා තියෙනවා ශාඛා පයිප විස්කම්භය මිලිමීටර් වලින් බෙදා හරින ප්‍රධාන නලයේ විස්කම්භය මිලිමීටර් වලින්. එතකොට දැන් අපි සොයාගත්තේ පොයින්ට් 6ක් ඇරෙනවා එකවර. එතකොට මේක පොයින්ට් එකක් විස්කම්භය වෙන්නේ මිලිමීටර් 20යි. එහෙනම් මිලිමීටර් 20න් ඒ කියන්නේ ශාඛා පයිප විස්කම්භ 6ක් මිලිමීටර් 20න් 6ක් ඇරෙන්න නම් ඔය මම රෝස පාටින් පාට කරලා තියෙන තීරුව 6 කියන ස්ථානයට එනකොට 6 කියන ස්ථානෙ එතන ඉඳලා අනිත් පැත්තට රෝස් පාටින් පාට කරලා තියෙනවා 40යි ප්‍රධාන නලයේ විස්කම්භය 40යි. එතකොට මෙතනදී ප්‍රධාන නලයේ විස්කම්භය 40න් අරගෙන නිවසකට අපිට ජල සැපයුම් ලබා දුන්නාම මේ පොයින්ට් 6ම එකවර ඇරීමේදී අපිට ලැබෙනවා එකම වෙලාවට එකම ජල ධාරිතාවය. නමුත් ප්ලාස්ටික් ටැංකි නිෂ්පාදකයා විසින් බෙදා හැරීමේ නලයේ විස්කම්භය දීලා තියෙන මිලිමීටර් 50යි. එතකොට මිලිමීටර් 50න් ඒක දීලා තියෙන්නේ ඇයි මොකද්ද කියලා අපි බලමු. බලන්න මේ ටේබල් එක දිහා නැත්තම් වගුව දිහා ප්‍රධාන නලයේ විස්කම්භය මිලිමීටර් 50 එන තැනට අපි නැවතුනොත් ඔය රෝස් පාටිරට යටින් තියෙන තැන ඊට පස්සේ එතනින් ඉස්සරහට එන්න ශාඛා පයිප් 20න් කීයක් දෙන්න පුළුවන්ද? 12ක් දෙන්න පුළුවන්. අන්න බලන්න. අපිට අවශ්‍යතාවය තියෙන්නේ 6යි. එතකොට ඒකට දෙන්න ඕනේ නලයේ විස්කම්භය 40යි. නමුත් ටැංකි නිෂ්පාදක දීලා තියෙනවා 50 විස්කම්භය 50. මොකද එයා බැලුවා හදිසියෙවත් වැඩිපුර පොයින්ට් ගාණක් සවි කරන්න සිද්ධ වුණොත් එයා 40ට විස්කම්භය දීලා තිබුණොත් ඒ ප්ලාස්ටික් ටැංකිය මිලදී ගැනීමේදී ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. ඒ නිසා එයා ඒක ඩබල් කරලා දීලා තියෙනවා. වань 50න් දුන්නාම පොයින්ට් 12ක් සවි කරන්න පුළුවන්. අන්න දැන් අපිට ආවා මිලිමීටර් 50 අනිවාර්යයි ටැංකියේ තියෙනවා මිලිමීටර් 50. එහෙමනම් අපි ඊළඟට යන්න ඕන මේ මං කියලා දීපු ටික ලැබෙන විස්කම්භය මිලිමීටර් 40යි. නමුත් ටැංකි නිෂ්පාදක දීලා තියෙන්නේ මිලිමීටර් 50යි. එතකොට මෙතනදී අපි බලමු ඊළඟට මේ නිවස තුල ඒ කියන්නේ බිත්තිවල පයිප් ඇතුරුම් සිදු කරන්න ඕන විස්කම්භය මොකක්ද කියලා. එතකොට ලැබුණු අගය අනුව පහට වැඩි නාන කාමරය අතර පොයින්ට් 2යි. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා තෝරගත්ත සටහනේ තිබුණා
5කට වැඩි ඒ කියන්නේ 5ට වැඩි අතර මේකේ එක අවස්ථාවක තියෙනවා පොයින්ට් දෙකක් කොහෙද නාන කාමරේ. එතකොට මේ නාන කාමරේ තියෙන පොයින්ට් දෙක කියන්නේ අපි යන්න ඕන දැන් ආපහු නැවත වගුවට. අපිට එතන සඳහන් වෙනවා පොයින්ට් දෙකක් එකවර ඇරීමට නම් එතකොට අපිට වෙනවා 20න් දෙකක් ඇරීමට නම් ප්‍රධාන නාලයේ විස්කම්භය 25යි. 20න් දෙකක් අරින්න ඕන නම් ප්‍රධාන නාලයේ විස්කම්භය 25යි. එතකොට අපි දැන් සූදානම් වෙන්න ඕන ප්‍රධාන නාලය මිලිමීටර 25ට තමයි බිත්තියේ පයිප්ප අතුරන්න තියෙන්නේ. එතකොට පොයින්ට් දෙකට මිලිමීටර 25යි. දැන් අපිට ලැබිලා තියෙනවා බිත්තියේ පයිප්ප අතුරන්න ඕන මිලිමීටර 25න්. එතකොට ගොඩක් අය බිත්තියේ පයිප්ප අතුරන්න සූදානම් කරලා තියෙන මිලිමීටර 20න්. ඒක ඊටමත් වැරදි. එයි අර වගුවේ තිබුණා 20න් 20ට එක පොයින්ට් එකයි වැඩ කරන්නේ. හරිම වැදගත්ම අවස්ථාව දැන් ලැබුණු විස්කම්භයන් ඉහළ අගයේ සිට පහළට පිළිවෙලින් දැන් අපි සටහන් කරගන්නවා. කොහොමද? මිලිමීටර 50 අපිට ටැංකියේ තියෙන විස්කම්භය මිලිමීටර 50යි, බිත්තිය ඇතුරුම් කරන පයිප් වල විස්කම්භය 25යි. එතකොට මේ දෙක අතර තියෙන ඉතිරි විස්කම්භ මොනවද කියලා අපි සටහන් කරගත්තාම 50 40 32 25. එතකොට ඔබට ওই ඉරි කැලලකින් මම සඳහන් කරලා පෙන්නලා ඇති 50යි 40යි අතර එක පරතරයක්, 40යි 32 අතර තව පරතරයක්, 32යි 25යි අතර තවත් පරතරයක්. මෙතන එතකොට පරතර සංඛ්‍යාව 1යි 2යි 3ක් තියෙනවා මේ විස්කම්භ හතර තුල. දැන් ඔන්න අපිට පැහැදිලිව ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියරි එක අනුගමනය කරමින් ටැංකියේ ඉඳලා නිවසට පයිප් පද්ධතිය ඇතුරුම් කිරීමට කොහොමද අපි ගත යුතු පුංචි සමීකරණයක් ඔබට දීලා තියෙනවා. එතකොට ටැංකියේ සිට නිවසට ඇති දුර බෙදීම පරතර ගණන. පරතර ගණන කියන්නේ අපි අර කලින් සොයාගත්තේ විස්කම්භය 50 25 අතර ලියාගත් අන්නේ තමයි පරතර ගණන. අපි උදාහරණයක් ඇටියට ගමු මේ ටැංකියේ ඉඳලා නිවසට තියෙන දුර මීටර් 30යි. එතකොට පරතර ගණන 3යි අපිට ලැබුණා. එතකොට 30 බෙදීම 3 කියන්නේ මීටර් 10යි. එතකොට දැන් ඔන්න බලන්න මම මේ රූප සටහනේ සඳහන් කරලා තියෙනවා මිලිමීටර 50න් මීටර් 10යි. ඊට පස්සේ එතනට ගහනවා රෙඩියුසර් එකක් 50න් 40. ඊට පස්සේ එතන ඉඳලා මීටර් 10යි මිලිමීටර 40 විස්කම්භයෙන් ඊළඟට ගැහුවා 40න් 32 රෙඩියුසර් එකක් එතන ඉඳලා මීටර් 10යි. දැන් අපිට ලැබෙනවා පැහැදිලි ගැලීමක්. මම ඔබට පෙන්නන්නම් රූප සටහනෙන් මේ තියෙන්නේ අපේ ලංකාවේ ජල නල කාර්මිකයා ජල ටැංකියක් සවි කිරීමේදී පයිප් අතුරන ආකාරය. හැබැයි හැමෝම නෙමෙයි මුත්තගෙන් ඉගෙනගෙන ආපු අය. ඒකට අපි මුත්තගේ ප්ලම්බින් කියලා තමයි සඳහන් කරන්නේ. ඇත්තටම මේක තමයි ලංකාව තුල තියෙන විශාල වැරැද්ද. එතකොට මේ සිස්ටම් එකට පයිප් පද්ධතියක් ඇතුරුවාම ඔබ හිතන්නේ දැන් මම ඔබට කියලා දෙන කරුණු අනුව මේ ආකාරයට පොයින්ට් 6ක් එකවර ඇරියාම වතුර ඇත්තටම ජලය ගමන් කරන්නේ නැහැ. මොකද ෆ්ලෝ එකක් නැහැ, ගැලීමක් නැහැ. එතකොට මේ දැන් මම ඔබට කියා දුන්නු සම්මත ක්‍රමවේදය තමයි මේ තියෙන්නේ. බලන්න මෙතනින් ගන්න ජල අංශුව කිසිම බාධාවක් නැතුව පල්ලෙහාට ගමන් කරනවා. එතකොට විස්කම්භය සමානුපාතිකව රෙඩියුස් කරලා තියෙනවා. දැන් අපිට නිවස තුල යුනිට් 5ක පොයින්ට් 6ක් එකවර ඇරීමේදී එක පොයින්ට් එකකින් විනාඩියට ලීටර් 4ක් ලැබෙයි නම් පොයින්ට් 6ෙන් එකවර විනාඩියට 4ක් ලැබෙනවා. දැන් දුවේ පුතේ අපි ඉගෙන ගත්තා සම්මත ක්‍රමයට පයිප් ඇතුරුම් කිරීම ජල ටැංකිය සවි කිරීමේදී. ඊට පස්සේ මේ පයිප් ඇතුරුම් කිරීමේදී අපිට ඉතා වැදගත් වෙන කොටස් කීපයක් තියෙනවා කරාම සහ කපාට වර්ග. එතකොට මේ කරාම සහ කපාට වර්ග නැතුව අපිට මේ ජල ටැංකිය සවි කරගන්න අමාරුයි. එතකොට මේ තියෙන්නේ කරාමයක්. ඒ කරාමය සහ කපාට මොනවද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේකත් ඉතා වැදගත් කොටසක් අපිට. අපි බලමු මොනවද මේ කරාම සහ කපාට වර්ග. එතකොට මේ කරාම සහ කපාට නැත්තම් taps and valves එහෙම නැත්තම් අපි තව හඳුන්වනවා
විසන්ධි කිරීමේ උපාංග. විසන්ධි කිරීමේ උපාංග කියලා කියන්නේ කපාට. පරිභෝජක උපාංග කියලා කියන්නේ කරාම. එතකොට මේ තියෙන්නේ පරිභෝජක උපාංග. කරාම වර්ග. ඒ කියන්නේ කරාම වර්ග කියන්නේ ටැප්ස්. එක බිබ් කරාමය. බිබ් ටැප් එක. ඔබට මම රූප සටහන් කීපයක් දාලා තියෙනවා. සියලුම රූප සටහන් අපි දාලා නැහැ මෙතන. නමුත් මේ තියෙන්නේ බිබ් ටැප් එකක්. එතකොට මේ බිබ් කරාමයක් අපි සවි කිරීමට ඉස්සෙල්ලා දැනගන්න ඕන කරුණු රාශියක් තියෙනවා. මොකද්ද? මේ බිබ් කරාමය පාවිච්චි කරන්න පුළුවන් වාර ගණන පිළිබඳ පොඩි අවබෝධයක් අපි ලබාගෙන තියෙනවා. එතකොට මේ බිබ් ටැප් නැත්තම් බිබ් කරාම වර්ග තියෙනවා. මොනවද වර්ග? පිත්තල වලින් තියෙනවා, සුද්ධයකඩ වලින් තියෙනවා, නිකල් තියෙනවා, ප්ලාස්ටික් තියෙනවා. එතකොට ඒවයි මිල ගණන් සුවිශේෂයි. සුවිශේෂ මිල ගණන් තියෙනවා. ඔබට විශ්වාස කරන්න බිබ් කරාම තියෙන දැන් ප්ලාස්ටික් කරාමයක් ගත්තොත් රුපියල් 200ක් 250. එතකොට ඒකේ සුපීරිය කරාමයේ තියෙනවා රුපියල් 1500ට තියෙනවා 2000ට තියෙනවා ওই ගණන් වලට තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ කරාම වර්ග අපි ඉගෙන ගැනීමේදී බිබ් කරාමයක් මොකද්ද? එතකොට ඒක අපි මිලදී ගන්න යද්දී මොනවද දැනුගත් යුතු කරුණු. ඊළඟට අපි කතා කරමු හංස කරාමය. මේ තියෙන හංස කරාමය. හංස කරාමය කියන්නේ ස්වෝන් ටැප් එක. මේ හංස කරාමය සවි කරන්නේ කිචන් සින්ක් එකට. කිචන් සින්ක් එකට. එතකොට හංස කරාමයක් සවි කරන්නේ කිචන් සින්ක් එකට. ඇයි? අර වළම්පිඟන් සෝදනකොට උස ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවනේ. ඒ නිසා මේ හංස කරාමය සමහර වෙලාවෙදී හංස කරාමය නැතුව මම දැකලා තියෙනවා සමහර කුස්සිවල කිචන් එක ඇතුලේ සින්ක් එකට හයි කරලා තියෙනවා පිලර් ටැප් එක. පිලර් ටැප් කියලා කියන්නේ ටැම් කරාමය. පිලර් ටැප්. මේ තියෙන පිලර් ටැප්. සමහර තැන්වලදී ඒවත් හයි කරලා තියෙනවා. එතකොට ඒක අපි හරියටම අවස්ථාව තැන දැනගෙන මේ කරාමේ සවි කරන්න ඕන. එතකොට කිචන් සින්ක් එකට පිලර් ටැප් එක හයි කරොත් එහෙම අර වළමිඟන් සේදීමේ ක්‍රමය අපිට කරගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අපි භාවිතා කරන්නේ හංස කරාමයක්. එතකොට මේ හංස කරාමයේත් අපි අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕන. මේ හංස කරාමය මිලදී ගන්නකොට ඒකෙත් තියෙනවා ප්ලාස්ටික්, සුදු යකඩ, පිත්තල විවිධ වර්ගවලින්. එතකොට අපිට සුදුසු අවශ්‍ය හංස කරාමය අපි මිලදී ගන්න ඕන. මේ හංස කරාමය සවි කිරීමේදී තව තියෙනවා හංස කරාමයක්. එතකොට ඒකට කියනවා මිශ්‍ර හංස කරාමය. මික්ස් ස්වෝන් ටැප්. මේ මිශ්‍ර හංස කරාමය තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නාන කාමරයක් තුල අපි මිශ්‍ර කරාමයක් හයි කර ගන්නවා උණු වතුර නා ගන්න ඕන නම්. එතකොට hot water cool water. එහෙනම් මේ හංස කරාමයක් තියෙනවා මිශ්‍ර හංස කරාමය. මිශ්‍ර හංස කරාමය කියන්නේ උණු වතුර සහ ඇල් වතුර නැත්නම් hot water cool water දෙකම. එහෙනම් කිචන් සින්ක් එකට හයි කරන මිශ්‍ර හංස කරාමය ඇයි? මොකද්ද මේකේ අවශ්‍යතාවය? වළම්පිඟන් වල තියෙන තෙල් ගතිය පිරිසිදු වීමට මේ මිශ්‍ර හංස කරාමයක් යොදාගත්තාම අපිට පැහැදිලිව පිරිසිදු කරගන්න පුළුවන්. ඒකට තව හොඳ උදාහරණයක් තියෙනවා ඔබට කියලා දෙන්න. සාමාන්‍යයෙන් ගෙවල් වල පාවිච්චි වෙන්නේ නැහැ, හෝටල් වල පාවිච්චි වෙනවා ඩිෂ් වොෂ් මැෂින් කියලා. ඒ කියන්නේ ඩිෂ් වොෂ් මැෂින් එක අනිවාර්යෙන් hot water cool water ඇතුලේ තියෙන්නේ. එතකොට ඒකට පිඟන් කෝප්පු ටික ඇතුලට දාලා දොර වහලා ස්විච් එක ඔබනවා. ඊට පස්සේ සේරම කැළඹිලා හේදිලා ඉඳුල් ටික ගිහිල්ලා වියලි භාවයටපත් වෙනවා. අර hot ගතිය නිසා, උණුසුම නිසා. ඒතකොට ඒ හා සමානව මේ මිශ්‍ර හංස කරාමෙත් අපිට පුළුවන් ඒ කාර්යම ඒ විදිහටම නැතු වුණාට ඒ වගේ තෙල් ගතිය ඉවත් කරගෙන පිරිසිදු කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරමු ටැම් කරාමය. ටැම් කරාමය කියලා කියන්නේ පිලර් ටැප්. පිලර් ටැප් ටැම් කරාමය කොහෙටද හයි කරන්නේ? වොෂ් බේසින් එකට. දෙවුම් බේසම, මූණ සෝදන බේසම. ඒකට තමයි මේ ටැම් කරාමය හයි කරන්නේ. එතකොට දැන් ඔබ ඉගෙන ගන්නවා මගෙන් මූණ සෝදන බේසමට හයි කරන්නේ ටැම් කරාමයක් නැත්නම් පිලර් ටැප් එකක්. එතකොට මේ පිලර් ටැප් වලත් තියෙනවා මික්ස් පිලර් ටැප්, මිශ්‍ර ටැම් කරාමය. අන්න දැන් අපිට වොෂ් බේසින් එකට ඕන වෙනවා hot water cool water. එතකොට hot water cool water ඕන වෙන්නේ ඇයි? අපිට මූණ සෝදා ගන්න සෙම් ප්‍රතිශ්‍යාව වෙලාවට නෙම නැත්තම් සීත දවස් වලට දෙසැම්බර් මාසේ වගේ වෙනකොට සීතලයි. එතකොට ඒ වෙලාවට අපිට මේ මිශ්‍ර
ටැම් කරාමයක් අපිට භාවිතා කරන්න. මේවයි තියෙනවා ප්ලාස්ටික් තියෙනවා, සුදු යකඩ තියෙනවා, පිත්තල තියෙනවා, නිකල් කරපු ටැප් වර්ග විවිධ හැඩ. මේක ඔබට තෝරගන්න පුළුවන් විවිධ හැඩතල තියෙනවා රාශියක්. එකක් මතක තියාගන්න, මේ ඕනම කරාමයක් තෝරා ගැනීමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාව, වැහෙන, අරින, වාර ගණන ගොඩාක් කරන්න පුළුවන් කරාම වර්ගයක් තෝරාගත යුතුයි. ඊළඟට අපි බලමු ගාඩන් ටැප් එක. ගාඩන් ටැප් එක කියලා කියන්නේ ගෙවතු කරාමය. ගෙවතු කරාමේ මේ තියෙන එකෙත් රූප සටහනක් මම දාලා තිනවා. ගෙවතු කරාමය. එතකොට මේ බිප් ටැප් එකයි ගෙවතු කරාමේ අතර තියෙන වෙනස තමයි මේ බිප් ටැප් එකේ නෑ මෙතනට නොසල් එකක්. මේ ගාඩන් ටැප් එකේ මෙතන තියෙන නොසල් එකක්. මොකටද මේ නොසල් එක ඕන? හෝස් එක එතනට ගහගන්න. එතකොට මේ හෝස් එක සමහර අය මම දැකලා තිනවා ගාඩන් ටැප් එකට ගාඩන් එකට මේ බිප් ටැප් අයි කරලා තිනවා. ඉතින් හෝස් එක දාලා ගහ ගන්න බෑ. ඊට පස්සේ හෝස් එක පැලිලා යනවා. ඊට පස්සේ මෙතනට කනෙක්ටර් එකක් ගහනවා. කනෙක්ටර් එක ගහලා ඉවර වෙලා හෝස් එකක් හයි කරන අවස්ථා දැකලා තියෙනවා. නමුත් ඒක සුදුසු දෙයක් නෙවෙයි. අපි හරි දේ හරි විදියට පාවිච්චි කරන්න ඕන. ඒ නිසා ගාඩන් ටැප් එක තමයි අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. එතකොට ඒකේ නොසල් එකක් තියෙනවා. එතනට අපිට පුළුවන් හෝස් එක ගහලා මල් පැල වලට වතුර දාගන්න. ඊළඟට අපි යන් මික්ස් ටැප් එක, මිශ්‍ර කරාමය. මිශ්‍ර කරාමය සවි කරන්නේ නාන කාමරේ බාත්ටබ් එකකට, ඊට පස්සේ ෂවර් එකකට යටින් පාවිච්චි වෙනවා. මිශ්‍ර කරාම හයි කරලා තියෙනවා. එතකොට ඒ මිශ්‍ර කරාමෙන් ෂවර් එක අරගෙන ටෙලිෆෝන් ෂවර් එකට ජල සම්පාදනය ලබා දීලා තිනවා. එතකොට මික්ස් ටැප් එකත් අනිවාර්යෙන් අපි හොට් වෝටර් කූල් වෝටර් දෙකම භාවිතා වෙනවා. ඒකෙත් ප්ලාස්ටික් වලින් තියෙනවා, ඒකත් පිත්තල වලින් තියෙනවා, ඒකත් සුදු යකඩ තියෙනවා, ඒකත් නිකල් තියෙනවා. අපි බලමු ඊළඟ කරාම වර්ගය පුෂ් බටන් ටැප්. පුෂ් බටන් ටැප් එක ඇවිල්ලා මේ මෑත භාගයේදී ආවේ, පුරාණයේදී තිබුණේ නෑ පුෂ් බටන් ටැප් එකක් අපිට. ඇයි? පුෂ් බටන් ටැප් එක නිර්මාණය වෙන්න හේතුව තමයි බිප් කරාම තමයි බහුතරයක් ඉස්සර කාලේ ඉඳලාම තිබුණේ. එතකොට මේ බිප් කරාමය උදාහරණයකට අපි ගමු පාසැල. පාසල් පද්ධතිය තුල මේ කරාමය දැන් ඔන්න ඉන්ටර්වල් එකේ නැත්නම් පාසල ඇරෙන්න ඔන්න මෙන්න තියලා දරුවෝ යනවා, වතුර බොන්න යනවා, එහෙම නැත්නම් টয়ලට් පාසුකම් වලට යනවා. ගිහලා ඇරලා බලනවා වතුර නැහැ. ඊට පස්සේ ටැප් එක ඇරලා තියලා එනවා. ඊට පස්සේ ඒක වහින්නේ නැහැනේ කොහොමත් පාසල් දරුවන්ගේ. එතකොට ඒ ඇරලා ආවට පස්සේ හවසට තමයි පාසලේ ටැංකියට වතුර පිරෙන්නේ. වතුර පිරුණාට පස්සේ මොකද වෙන්නේ? උදේට ඇවිල්ලා බලනකොට ටැංකියේ වතුර බින්දුවක්වත් නැහැ. අර ටැප් වලින් සේරම වතුර ටික අපතේ ගිහිලා. ජලය අපතේ යෑම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අන්න නිෂ්පාදනය වුණා පුෂ් බටන් ටැප් නැත්නම් ඔබන කරාමය. එතකොට මේ ඔබන කරාමය තියෙන තාකල් දරුවෙකුට බෑ ගිහිල්ලා තනියෙන් වතුර කලයක් පුරවන්න. එතකොට මොකද හේතුව? තව කෙනෙක් ඔබලා අල්ලන් ඉන්න ඕන කලේ පිරෙනකොට අතට යන්න. අන්න ඒ වගේ අදහස් අනුව තමයි මේ පුෂ් බටන් ටැප් එක නිර්මාණය වුනේ. ඔබන කරාමය ඊටාම වැදගත්ම කරාමයක් පොදු ස්ථාන සඳහා. පාසලට, පන්සලට, පල්ලියට, සිද්ධාස්ථානවලට, ඒ වගේ පොදු ස්ථාන සඳහා පුෂ් බටන් ටැප් එක ඊටාම වැදගත්. ඊළඟට තියෙන්නේ සංවේදිත කරාමය, සෙන්සර් ටැප්. මෙන්න අද කාලේ අපිට වැදගත් වෙන කරාමයක්. සෙන්සර් ටැප්. අපේ ෂැඩෝ එක අපේ සෙවනැල්ල වැටුණාට පස්සේ තමයි කරාමය ඔන් වෙන්නේ. එතකොට මේ වගේ මේ කොරෝනා ප්‍රශ්නයක් තියෙන වෙලාවේදී අන්න සංවේදිත කරාම සවි කරන ඊටාම මිල අධිකයි. මේවා බහුතරයක් අපිට දකින්න පුළුවන් සංචාරක හෝටල් වල. එතකොට සංවේදිත කරාම හයි කරන්නේ සෙන්සර් ටැප් එක ඒ ස්ථානවල. ඔන්න දැන් ඔබට මම කියලා දුන්නා කරාම වර්ග 3යි 6යි කරාම වර්ග 9ක්, සුවිශේෂී කරාම වර්ග 9ක්. මීට අමතරව කරාම වර්ග විවිධ හැඩතල වලින් තියෙන පුළුවන් වර්ග වලින් තියෙන්නේ මේ කොටස. ඊළඟට අපි බලමු මේ කරාම සහ කපාට වර්ග. ඔබට මම පැහැදිලි කරේ ඊළඟට තියෙන්නේ කපාට වර්ග. දරුවනේ මතක තියාගන්න මේක ඊටාම වැදගත්. අපි ජල ටැංකිය සවි කිරීමේදී මොන සම්මතයක් හදලා අර මම ඔබට කලින් කියලා දුන්නු ආකාරයට කෙසේ ජල පද්ධතිය සැලසුම් කරත් මේ කරාම සහ කපාට නිවැරදිව තෝරාගත්තේ නැත්නම් මතක තියාගන්න අපි අර බලාපොරොත්තු වෙන පොයින්ට් හය එකවර ඇරියට අපිට ඒක වගේ ජලය ලැබෙන්නේ නැහැ. ඒ නිසායි මම මේක ඊළඟට ඔබට සූදානම් කරලා තිබ්බේ කියලා දෙන්න කපාට වර්ග. මේ මම ලෑස්ති කරලා තිනවා දොරටු කපාටේ ගේට් වැල්. මේ තින්නේ
ගේට් වෑල් එකක්. ඔකට සොරව් කපාටය කියලාත් කියනවා. එතකොට මේ ගේට් වෑල් එකත් විවිධ පරිමාණ වලින් විවිධ විස්කම්භ වලින් තියෙනවා. එතකොට විවිධ හැඩතල වලින් තියෙනවා. පිත්තල තියෙනවා, සුදු යකඩ තියෙනවා, විවිධයි. එතකොට මේ දොරටු කපාටය මේක ඇතුලේ මෙකැනිසම් එක සොරව්වක් අරින ආකාරයට, ඒ කියන්නේ සොරව්වක් අරින ආකාරයට තමයි මේකේ ඇතුලේ මෙකැනිසම් එක ක්‍රියා සිද්ධ වෙන්නේ. ඊළඟ එක එක් දිසා කපාටය non return valve. මේ තියෙන non return valve එක. මොකද මේ non return valve එක කියලා කියන්නේ ජල නල පද්ධතියකට ජලය එක දිසාවට පමණක් ගමන් කිරීම සඳහා යොදා ගන්න කපාටය නැත්තම් valve එක තමයි non return valve නැත්තම් එක් දිසා කපාටය. මේක ඉතා වැදගත්. මොකද වෝටර් බෝඩ් එකෙන් ජලය ලබා දුන්නාට පස්සේ ඒක ඩිරෙක්ට් නිවසේ පරිභෝජක ස්ථානවලට ගන්නවා. නිවසේ ඒ අතරම ඒ ලයින් එකම යනවා ටැංකියට. එතකොට ටැංකියට ගියාට පස්සේ දැන් මෙතනින් ටැංකියෙන් භාවිතා කරන ජලය ටැංකියනුත් භාවිතා වෙනවා, ප්‍රධාන නලයෙනුත් භාවිතා වෙනවා. හදිසියේ වෝටර් බෝඩ් එකේ ප්‍රධාන නල මාර්ගයේ ජල විසන්ධි කිරීමක් හෝ යම් හේතුවකින් ජලය නැති වුණොත් අන්න අර ටැංකියේ තියෙන මොනවා හෝ ජරාවක් වෙන්න පුළුවන්. අපි දන්නේ ටැංකිත් විවිධයි. ප්ලාස්ටික් ටැංකි මූඩි තිබිච්ච ඒවා නෙවෙයි. ඉස්සර කාලේ සිමෙන්ති ටැංකි තිබුණා. මම ඒ පිළිබඳව ඔබට මේ පාඩම අතරම කියලා දෙනවා. ඒ ටැංකි සිමෙන්ති ටැංකි පිළිබඳවත්. එතකොට ඒ වෙන්නේ සත්තු බීලා හරි මේ අපිරිසිදු වෙච්ච ජලය මේ ටැංකි තුල තියෙනවා. එතකොට ඒ ටැංකියේ ජලය ප්‍රධාන නලයට ගියාම එතනදී යම්කිසි විස බීජයක් යන්න පුළුවන්. ඒ අවස්ථාවේදී වෝටර් බෝඩ් එක වග කියන්න ඕන. නමුත් ඒකට කියනවා ද්විත්ව නල මාර්ගය කියලා. වෝටර් බෝඩ් එකකින් එන ලයින් එක කෙලින්ම ගෙට අර ගන්නවා ටැංකියටත් ගිහලා ටැංකියෙන් ගිහලා ආපහු ටැංකියේ තියෙන වතුර කෙලින්ම යනවා ප්‍රධාන නල මාර්ගයට ටැංකි ජල විසන්ධි කිරීමක් සිද්ධ වුණොත්. මෙන්න මෙතනදී වෝටර් බෝඩ් එකත් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. මේක නඩු දාන්න පුළුවන් කේස් එකක් ප්‍රශ්නයක්. නමුත් ඒවට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඊට පස්සේ වෝටර් බෝඩ් එක නිර්මාණය කරා වෝටර් මීටරේට non return valve එකක් නිර්මාණය කළා. නමුත් ඒක 100%ක් තවම සාර්ථක නැහැ. මම දැකලා තියෙනවා වෝටර් මීටරේ තියෙන non return valve එකත් හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ එක් දිසා කපාටය ඊටා වැදගත්. නැවත ජලය තව පැත්තකට ගමන් කරවීම වැළැක්වීම සඳහා. එතකොට ඒ තමයි non return valve එක. ඊළඟට තියෙනවා ball valve. ball valve කියලා කියන්නේ බෝල කපාටය, ball valve. නමුත් මෙන්න මේ රූප සටහනේ සඳහන් පරිදි බෝල් වෑල් එක තමයි අපි ඉන්ටර්නෙට් ගිහිල්ලා ඉවරලා බෝල් වෑල් කියලා ගැව්වාම අපිට එන්නේ. ඉස්සර ඉගන්නුවා බෝල් වෑල් කියලා කියන්නේ මෙන්න මේ බෝලේ සහිත වෑල් එකක් තියෙනවා වෝටර් ටැංක්ස් වලට නේද වතුර ටැංකියට ඊගාවට සිස්ටර්න් එක නැත්තම් දෝරා ටැංකියට. ස්වයංක්‍රීයව ජලය විසන්ධි කිරීම සඳහා සවි කරන බෝල් වෑල් එක තමයි බෝල් වෑල් කියලා ඉස්සර ඉගන්නුවේ. නමුත් ඒක දැන් වෙලා තියෙන්නේ ෆ්ලොට් වෑල් කියලා. දැනට බෝල් වෑල් කියලා උගන්වන්න වෙන්නේ මෙන්න මේ වෑල් එක. එතකොට එන්නේ බෝල් වෑල් එක නැත්තම් බෝල කපාටය මෙන්න මේ අවස්ථාවට තියෙන්නේ. මේ දෙක අතර මම ඔබට පැහැදිලි කරන්නම් අති භයානක අවස්ථාවක්. මෙන්න මේ වෑල් එක. මොකද්ද? අපි යම්කිසි ස්ථානයකට මේ වෑල් එක හයි කරගත්තාම පස්සේ මේක අංශක 90ට ඔන් ඕෆ් එක තියෙන්නේ. අංශක 90ට. මේක අංශක 360ටම ඔන් ඕෆ් එක තියෙන්නේ. එතකොට දරුවනේ හොඳට මතක තියාගන්න මේ වෑල් එක අපි සවි කරලා දුන්නොත් මේක අංශක 90ට එක පාටම දැන් අපි උදේට වැඩට යන්න ලෑස්ති වෙනවා දඩි පිටි කාලා අපි නා ගන්නවා. මේක ඇත්තටම බහුතරයක් හයි කරලා තියෙන්නේ එළියේ ෂවර් එකක් හයි කරලා තියෙන ස්ථානයකට. මොකද මේක නාන කාමරයේ ඇතුළට හයි කරන්න බෑ. හරි නාන කාමරයේ ඇතුළට හයි කරන්න බැරි මොන ටයිල් එක එහෙම තියෙන නිසා ටයිල් වලට මේක හයි කරන්න බෑ. එළියේ හයි කරලා තියෙනවා. ඒකට එළියේ ෂවර් එකකින් නාලා වෙලාවක් දැන් පරක්කුයි දඩි පිටි කාලා මොකද කරන්නේ මෙහෙම ටක් ගාලා වහලා දානවා. එතකොට මේ වහලා දැම්මාට පස්සේ එක පාරටම වැහෙනවා. එක පාරටම වැහුනහම වෙන්නේ මොකද කියන එක මම ඔබට කියන්නම් පුංචි උදාහරණයක් අරගෙන. ඔබ දැකලා ඇති ඔය උඩහ පළාත්වල
අනුරාධපුර පොළොන්නරුව පැත්තේ තියෙනවා වැවේ ඉඳලා එනවා කොන්ක්‍රීට් කානුවක් කරහා ජල ධාරාවක් කුඹුරු වලට ජලය ලබා දෙන්න. එතකොට මේ කොන්ක්‍රීට් කානුව හරහා එන ජල ධාරාවට අපි යම්කිසි උපකල්පනයක් කරලා එක පාරටම ලෑල්ලක් හරස් කඩක් දානවා මෙන්න මේ ජල ධාරාවට. එක පාරටම මේ ජල ධාරාවට ලෑල්ලක් දාපු ගමන් ඔබ හිතන්න මේ ගලන ජල ධාරාවට ලෑල්ලක් එක පාරටම දැම්මට පස්සේ මොකද වෙන්නේ? එතකොට වෙන්නේ පළවෙනි දේ තමයි මේ ජලය ගලන දිශාව එක පාරටම වෙනස් වෙනවා. එතකොට මේ ලෑල්ල දාපු ගමන් මේ අතට ජලය ගමන් කරනවා නම් මේ දිශාව මේ පැත්තට යනවා. එතකොට යනකොට දැන් ඔන්න ලෑල්ල දැම්මට පස්සේ මෙහෙට ගලපු ජලය මෙහෙට යනවා. ඊට පස්සේ ආයේ මේ ජලයත් මෙහෙට ගලනකොට මේ දිශා දෙක මෙහෙම එකට එකතු වෙලා මේ ජලය ඊට පස්සේ මේ ස්ථානයේ පිරෙනවා. පිරීලා අන්න එතනින් ජලය පිටාර ගන්නවා. දැන් ජලය පිටාර ගැලුවේ කොන්ක්‍රීට් කානුව නිසා. එතකොට ඒක ඕපන්. වැල් එක අපි හයි කරලා තියෙන්නේ බටයකට නැත්නම් පයිප් පද්ධතියකට. දැන් ඔබ හිතන්න උපකල්පනය කරන්න ඒ හා සමානයි මෙන්න මේ බෝල් වැල් එක අංශ කන්නට ටක් ගාලා වහපු ගමන් වෙන්නේ මොකද්ද? ජලය ගැලීමේ දිශාව වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක ඇතුළ පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනය ඇති වෙලා මොකද වෙන්නේ? පයිපය පුපුරලා යන්න බලනවා. අපිට නැහැ විවිධ වෙලාවල් වලට විවිධ පීඩනයන්ගෙන් ජලය ලබා දෙන වෙලාවල් තියෙනවා. ලැබෙන වෙලාවල් තියෙනවා. හැබැයි ජල ටැංකියකදී නම් අපිට ඒකාකාරී ජල පීඩනයක් අපිට ලැබෙන්නේ. නමුත් සමහර අය ප්‍රධාන මාර්ග වලින් පයිප් පද්ධති දාගෙන තිනවා. ඉතින් එතනදී අති භයානක අවස්ථා සිද්ධ වෙනවා. මොකද්ද හේතුව? මේ අංශක 90ට හරවපු ගමන් එක පාරට මේක කවුරු හරි කිසිම කෙනෙක් ඉන්නවද කියන්නකෝ මට එළියේ ෂවර් එකක් හයි කරලා උදේට නාලා ලෑස්ති වෙච්ච කෙනෙක් මේක පොඩ ඔහොම කරලා වහන කෙනෙක් ඉන්නවනේ. ලංකාවේ කවුරුවක්වත් එහෙම කරන්නේ නැහැ. එක පාට ඇරියා, එක පාට වැහුවා. ඉතින්දී අර දේ සිද්ධ වෙනවා. මේ තියන්නේ 360ටම කැරකෙන. ඒ කියන්නේ මේ වෑල් එකේ හිමීට සොරව්වක් අරින ආකාරයට. එතකොට සොරව්වක් අරින ආකාරය කියන්නේ දැන් සොරව්වක් එක පාරට අපිට පුළුවන් වතුර මෝටරයක් දාලා ඔන්න සොරව්ව එක පාට උස්සන්න පුළුවන්. එහෙම කරොත් වෙන්නේ මොකද්ද? අර සොරව්ව වැවේ තියෙන වැව් බැම්ම ගලවගෙන යනවා පීඩනයට. එහෙනම් සොරව්ව ගිහිලා දෙන්නෙක් එක හිමීට ටික අරින්නේ අර වැව් බැම්ම ප්‍රවේශම් කරගන්න. ඒ වගේ තමයි මේකත්. එතකොට මේකත් ටික ඇරියාම ටික වැහුවාම අපිට මෙන්න මේ නල පද්ධතිය සුරක්ෂිත කරගන්න පුළුවන්. මේකට සොරව් කපාටය කියලා කියන්නේ ඒකයි. සොරව්වේ ආකාරයට මේක උස් පහත් වෙනවා. මේකට සමාජයේ හඳුන්වනවා ෆුල් ටර්න් හාෆ් ටර්න් කියලා. ෆුල් ටර්න් හාෆ් ටර්න් ඒ කියන්නේ මේක 360ටම කරගෙන නිසා ෆුල් ටර්න් කියනවා. අංශක 90ට කරගෙන නිසා හාෆ් ටර්න් කියලා කියනවා. ඔන්න දරුවනේ මම ඔබට සඳහන් කරලා දුන්නා බෝල් වෑල් එක. එතකොට මේ බෝල් වෑල් එකේ තියෙන භයානකකම කියලා දුන්නා. ඊළඟට තියෙනවා එයාර් රිලීස් වෑල්, එයාර් රිලීෆ් වෑල්. එතකොට වා කපාටය. අනේ තව ඉතා වැදගත් වෑල් එකක් මේ තියෙන්නේ කපාටයක්. මොකද්ද මේ වෑල් එක? එයාර් රිලීස් වෑල් කියලා කියන්නේ අපි ගමු නල පද්ධතියක් ඇතුළුම් කළාට පස්සේ මේ නල පද්ධතියේ මෙන්න මේ ආකාරයට U අකුර හැඩයට නල පද්ධතියක් ආපු ස්ථානයකදී ජලය නැති අවස්ථාවේදී මේ U අකුර හැඩයේ තියෙන කොටසේ ජලය කොම පල්ලෙහාට වැටෙනවා. වැටිලා ආපහු නැවත ජලය ලැබුණාට පස්සේ ජලය දැන් මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙට යන්නේ නැහැ. මොකද මේ කොටසේ වාතය පිරලා තියෙන්නේ. අනේ ඒ වෙලාවේදී අපි කරාමයක් ඇරියාම ඔබට ඕනනම් අත්හදා බලන්න පුළුවන්. ජලය නැති අවස්ථාවකදී කරාමය ඇරියාම ජලය ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ නිවසේ හෝ කොහේ හෝ ජලය පරිභෝජනය කරන ස්ථානයක U අකුර හැඩයට පයිප් පද්ධතියක් දාලා තිබුණා නම් සෑහෙන වෙලාවක් යනවා නියමිත ජල ධාරාවක් අපිට ලැබෙන්නේ. ඇයි? අතන අර U කියන කොටසේ වාතය පිරීලා. එතකොට එතනට ජලය ටික ගමන් කරන්න සෑහෙන වෙලාවක් යනවා. අන්නේ උස කොටස නැත්තම් U හැඩයට තියෙන ස්ථානයට මෙන්න මේ එයාර් රිලීස් වෑල් එකක් හයි කරගත්තොත් අපිට පුළුවන් හැකි ඉක්මනින් ජලය අපිට ලබා ගන්න. එතකොට එයා එතන U අකුර හැඩයේ තියෙන එයා එක නැත්තම් වාතය නිකුත් වීම සඳහා තමයි මේ එයා වෑල් එක පාවිච්චි කරන්නේ. මේක ඇතුලේ ප්ලෝටර් ස්විච් එකක් තියෙනවා. මේ ප්ලෝටර් ස්විච් එක අපිට ජලය ලැබුණු වෙලාවට ප්ලෝටර් ස්විච් එක උඩට ඉසිලා එතන වෑල් එකේ කපාටය විසන්ධි වෙනවා.
ජලය නැති වෙලාවට ඒ ෆ්ලෝටර් එක පල්ලෙහාට වැටෙනවා. එතකොට අර U අකුර හැඩේ තියෙන වාතය එතනින් මේ නොසල් එක හරහා එළියට නිකුත් වෙනවා. ඕක තමයි වා කපාටේ අපිට තියෙන වාසිය. ඊළඟට තියෙන්නේ පීඩන සහන කපාට. පීඩන සහන කපාටේ කියලා කියන්නේ අධික පීඩනයක් ලැබුණොත් ඒ පීඩනය නිකුත් කරන්නත් කපාටයක් තියෙනවා. එතකොට උදාහරණයක් ඇටියට මම ඔබට කියලා දෙන්නම්. ඔබ ඔය පාරේ යනකොට වෙලක් අද්දර එහෙම නැත්නම් බෝකුවක් ළඟ පාලමක් ළඟ දැකලා ඇති නිල් පාට ලොකු ගෙඩියක් වගේ රවුම් හැඩයට සිලින්ඩර් ආකාරව එකක් එක පොඩි කටක් හයි කරලා තියෙනවා. අර වෙල පැත්තට නැත්නම් අර ගඟ පැත්තට නැත්නම් අර බෝකුව ඇල පැත්තට. අන්න ඒකට තමයි ප්‍රෙෂර් රෙඩියුසින් වැල්ව් කියලා කියන්නේ. පීඩන සහන කපාටය භාවිතා වෙන්නේ බොහෝ දුරට වෝටර් බෝඩ් එකේ ප්‍රධාන නල මාර්ගවල. සාමාන්‍යයෙන් ගෘහස්ත ගත්තාම ගෘහස්තවලදී පීඩන සහන කපාට පාවිච්චි කිරීම බොහොම අඩුයි. හැබැයි ඉන්ඩස්ට්‍රි එකේ කර්මාන්තශාලාවලදී එහෙම වැල් එකක් සවි කරගන්න වෙන අවස්ථා තියෙනවා. මේ ආකාරයෙන්මයි ප්‍රෙෂර් රෙඩියුසින් වැල් එක තියෙන්නේ. කුඩා ඒවා. නමුත් විශාල ප්‍රමාණයට මම ඔබට අර සඳහන් කළ පරිදි ඒ වැල් එක නිල් පාට ආකාරයට වෝටර් බෝඩ් එකෙන් යන නල මාර්ගය. එතකොට ඒක ප්‍රධාන නල මාර්ගය එහෙම නැත්නම් කර්මාන්ත ජල නල ශ්‍රේෂ්ඨය තමයි ඒ ටික අයිති වෙන්නේ. එතකොට ඒ වෙයිදි තමයි ඒ වගේ පීඩන සහන කපාට හයි කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා නැවතුම් කපාටය ස්ටොප් වැල්. එතකොට ස්ටොප් වැල් එකක් මෙතන නෑ. නමුත් මම ස්ටොප් වැල් එකක් ඔබට පෙන්වන්නම්. ඊළඟ රූප සටහනක තියෙනවා මේ ස්ටොප් වැල් එක ගේට් වැල් එකයි අතර වෙනස. මේ ස්ටොප් වැල් එක කියලා කියන්නේ ඇතුලේ තියෙනවා මෙහෙම ගමන් කිරීම ජලයේ ගමන් කිරීම බොහොම බාධා සහිතයි ස්ටොප් වැල් එකේ නැවතුම් කපාටේ. මේකේ බාධා සහිත නැහැ. මේක ගැන මම ඔබට ඊළඟ කොටසේදී උගන්වනවා. එතකොට ස්ටොප් වැල් එක එහෙම යද්දි මේ තියෙන්නේ ඇන්ගල් වැල් එක. ඒ කියන්නේ නැමි කපාටය. මේ තියෙන නැමි කපාටය. එතකොට මේ ඇන්ගල් වැල් එක ඉස්සර පුරාතනයේ තිබුණේ නැහැ. පුරාතනයේ තිබුණේ අපිට මේ ප්‍රයෝජනය ගන්න මේ බෝල් වැල් එකට මිනි බෝල් කොක් කියලා එකක් ආවා. මේකට ඉස්සර බෝල් කොක් කියලා කිව්වේ. මේකේ තිබුණා මිනි බෝල් කොක් කියලා. ඒ මිනි බෝල් කොක් එක බිත්තියට හයි කරලා එතනින් බැරල් නිපල් එකක් දාලා තමයි ජලය ලබා දුන්නේ. එතකොට මේ බෝල් වැල් එක ඒ මිනි බෝල් කොක් එක ඒකත් කාලයක් යනකොට මෙන්න මේ බෝල් එක ගෙවිලා සවුත් වෙලා ගිහිල්ලා අන්තිමට ඒවා පොඩි පොඩි ප්‍රශ්න ඇවිල්ලා ඒකත් ඉවත් වෙලා අලුතෙන් නිෂ්පාදනය වෙලා ආව ඇන්ගල් වැල් එකක්. එතකොට මෙන්න මේ ඇන්ගල් වැල් එක මේ කොටස බිත්තියට හයි කරනවා. ඒ කියන්නේ පෝසෙට් සොකට් එකට නැත්තම් පෝසෙට් T එකට මේ කොටස හයි කරනවා. ඊට පස්සේ මෙතනින් මේ ඇන්ගල් වැල් එකේ මේ කොටසට අපිට පුළුවන් ෆ්ලෙක්සිබල් හෝස් එක හයි කරලා ඉවර වෙලා අර අපි කලින් කතා කරපු කරාම වලට ජලය ලබා දීමට. මේ තියෙන නැමි කපාටය. ඊළඟට තියෙන්නේ පා කපාටය පුට් වැල් එක. පුට් වැල් එක මෙතන නැහැ. ඔබ හැමදෙනාම දන්නවා පුට් වැල් කියන්නේ මොකක්ද කියලා. ලිඳේ පතුලට වතුර මෝටරයක් හයි කිරීමෙන් ලිඳේ පතුලට දාන්නේ පුට් වැල් එක. එතකොට පුට් වැල් එක හයි කරන්න අපිට අවශ්‍ය වෙන්නේ වතුර මෝටරයක් භාවිතා කරනවා නම් පමණයි. ඊළඟට තියෙන්නේ පාවෙන කපාටය ප්ලොට් වැල් එක. අම්මා ඔබට කිව්වා කලින් අපි ඉගෙන ගත්තේ බෝල් වැල් කියලා. දැන් ඒක සඳහන් වෙන්නේ ප්ලොට් වැල් කියලා. එතකොට මේකට දැන් කියන්නේ බෝල කපාටය නෙවෙයි ප්ලොට් වැල් පාවෙන කපාටය කියලා. එතකොට මෙන්න මේ ප්ලොට් වැල් තමයි ජල ටැංකියක් ස්වයංක්‍රීයව විසන්ධි කරන්න. එහෙම නැත්නම් සිස්ටර්න් එක දෝරා ටැංකිය ස්වයංක්‍රීයව විසන්ධි කරන්න භාවිතා කරන වැල් එක ප්ලොට් වැල් එක. මම ඔබට කිව්වා මෙන්න මේ ගේට් වැල් එකේ ස්ටොප් වැල් එකේ වෙනස හඳුන්වලා දෙන්නම්. අපි නල පද්ධතිය මොන ආකාරයට සම්මතයට රෙඩියුස් කරලා ගෙනාවත් මෙන්න මේ නැවතු කපාටේ නැත්නම් ස්ටොප් වැල් එක බලන්න මේකේ මිනිස්සු ගමන් කරන විදිහ මේ මිනිස්සු නෙවෙයි ගමන් කරන්නේ ජල ධාරාව. බලන්නකො බොහොම අමාරුවෙන් නැමිලා තමයි ගමන් කරවන්නේ. මේ බලන්න ඊළඟ වැල් එක මෙන්න බලන්න මේක. මේකට කියනවා නිදහස් ගැලීමේ කපාටය කියලා. ඒතකොට බලන්න මේකේ අර මිනිස්සු ගමන් කරන නිදහසේ ගමන් කරනවා. මොකද මෙතන බාධාවක් නැහැ. බාධාවක් නැතුව ගමන් කරනකොට එතන හොඳ ජල ධාරාවක් ලැබෙනවා. ඔබට දැන් පැහැදිලි දුවේ පුතේ කොහොමද අපි මේ වැල්ස් තෝරාගන්නේ කියලා. එතකොට මෙතනදී ඔබට මම හොඳ උදාහරණයක් පෙන්නන්නම්. මේ වැල් වර්ග දෙක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ජල ධාරිතාවය කොහොමද කියලා මෙන්න බලන්න.
මේ තියෙන්නේ මම ඔබට ඒ ගත්ත උදාහරණ වෑල් දෙක. මේ වෑල් එකෙන් අපිට ලැබෙන අර මිනිස්සු බොහොම අමාරුවෙන් රිංගලා වගේ ගිය වෑල් එක තියෙනවනේ. ඒකෙන් අපිට ලැබෙන්නේ 140යි. මේ තියෙන අර නිදහස් ගැලීමේ වෑල් එක. ඒකේ බාධාව තියෙන බොහොම සරලව පොඩ්ඩයි. ඒකෙන් අපිට 90ක් ලැබෙනවා. මේ තියෙන නිකම්ම පයිපයක්. ඒකෙන් 100ක් ලැබෙනවා. ඇයි? ඒකේ කිසිම බාධාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ඊටාම වැදගත් වේ යුතුයි. ජල ටැංකියක් සවි කිරීමෙන් පසු ජල පරිභෝජක ස්ථාන සඳහා ජලය ලබා දීමේදී සවි කරන කරාම සහ කපාට පිළිබඳ අපි බොහොම වැදගත් විදියට එහෙම නැත්නම් බොහොම දැනුමක් ඇතුව සම්මත ආකාරයට මේ කපාට සහ කරාම මිලදී ගැනීම සිදු කරන්නේ. ඒ වගේම තමයි ඔබට මම තව ඉඟියක් ලබා දෙනවා. කරාමයක් වැසීමේදී බොහොම වැදගත් උදාහරණයක් ගන්න මේ බිප් ටැප් එක. මේ බිප් ටැප් එක වැසීමේදී මම දැකලා තිනවා ගොඩක් පිරිස පාරිභෝගික ජනතාව ගොඩක් මේ කරාමය ඔහේ ඇරියා කරාමය ඇරලා ඉවරලා මේම් කළා වහලා තද කරගෙන යනවා. ඒකට තද කරගෙන යනකොට දැන් ඔන්න වාර 2 3ක් කොහොම එක්කෙනෙක් වාර දවසකට වාර 5ක් මේ කරාමය යූස් කරොත් 5 දෙනෙක් ඉන්න පවුලකට 25 වාරයක් පාවිච්චි වෙනවා මේ කරාමය. එතකොට මේ කරාමය නතර කිරීමේදී නැත්නම් ඕෆ් කිරීමේදී මතක තියාගන්න දරුවනේ කරාමයෙන් ගලන ජල ධාරාව දිහා බලාගෙන ඕන මේ කරාමය ඕෆ් කරන්න. මොකද හේතුව ඒක දිහා නොබලා ඔහේ නිකන් අතේ ගානට තද කරාම මේ තුල තියෙන රබර් වොෂර් එක ටික හાર્ඩ් වෙනවා. මේක ඇතුලේ තියෙන රබර් වොෂර් එක ටික මෙහෙම තද කරලා තැලිලා ඕක හાર્ඩ් වෙනවා. හાર્ඩ් වෙන කියන්නේ තද ගතියටපත් වෙනවා. තද ගතියට යම් කාලයකදී ඊට පස්සේ උන්න ටැප් එක ලීක් වෙන්න පටන් ගන්නවා. බින්දු කොච්චර තද කරත් හරියන්නේ නැහැ. බින්දු වැක්කිරෙනවා. මෙන්න වැරද්ද. මොකද්ද? අපි මේ කරාමයක් වැසීමේදී අනිවාර්යෙන් කරාමේ ගලන ජල ධාරාව දිහා බලාගෙන ඕන කරාමේ වසන්න. මේක ඉතා වැදගත් පණිවිඩයක් ඔබට ලබා දෙන. ඒක නිසා මේ කරාම මිලදී ගැනීමේදීත් වැදගත් වෙන්න ඕන. භාවිතයේදීත් වැදගත් වෙන්න ඕන. දැන් අපි බලමු මොනවද අපිට මේ කරාම සහ කපාට සවි කිරීමට ප්‍රථම අනුගමනය කළ යුතු වැදගත් කරුණු ටිකක් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. මොනවද මේ අවශ්‍යතාවය? ඉස්සෙල්ලා අපි බලන්න ඕන අවශ්‍යතාවය මොකද්ද? පුජ්‍යලික නිවාසයකටද අපි කරාම හයි කරන්න යන්නේ? එහෙම නැත්නම් ඒ නිවාසය සුපිරි නිවාසයක්ද මධ්‍යම පාන්තික නිවාසයක්ද? එතකොට අපි එතනදී ඒ සුපිරි නිවාසයක් නම් සුපිරි ගණයට අදාළ කරාම සහ කපාට මිලදී ගන්න ඕන. පුජ්‍යලික සාමාන්‍ය මධ්‍යම පාන්තික නිවාසයක් නම් ඒ අදාළ පරිදි. එතකොට අපි මේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය පරිදි අපි මධ්‍යම පාන්තික ජනතාවකට සුපිරි ක්ලාස් ටැප් කරාම සහ කපාට වර්ග අරගන්න අපි උපදෙස් දුන්නොත් එහෙම එතනදී පොඩ්ඩක් මේ මිනිස්සු අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලන්න ඕන සංචාරක හෝටල් වලදී විශේෂිතයි. මොකද තරුපන්ති අනුව ඊට පස්සේ ගුවන් තොටුපොළ යනාදිය. මොකද ගුවන් තොටුපොළ ගත්තාම ඇත්තටම විවිධ මිනිස්සු එතනට යනවා එනවා. එතකොට මේ විවිධ මිනිස්සු එනකොට අපි එතනටත් පාවිච්චි කරන්න ඕන ඒ ටැප් එකක් කරාමයක් සුදුසු පරිදි. ඊගාවට අපි දැනගන්න ඕනේ තෝරා ගැනීම. තෝරා ගැනීම ඉතා වැදගත් කරුණක්. මේක හැඩය, රඳා පැවැත්ම, වර්ණය, විවිධ වර්ණ තියෙනවා. ඊට පස්සේ විස්කම්භය. මොකද අපිට අදාළ විස්කම්භය මිලිමීටර් 20ෙන් ඕන, 25ෙන් ඕන, 32ෙන් ඕන. ඉන්නේ පිළිබඳ වැදගත් වෙන්න ඕන. ඊළඟට නිතර ලබා ගැනීමට හැකි බව. අපි ගිහිලා කරාමය සහ කපාටයක් අපි ගත්තොත් එහෙම හොඳ පෙග්ලර් එකක් නැත්තම් දැන් ඒවා නවමික මම කතා කළාට ඒවා ඇත්තටම මිල අධිකයි. එතකොට ඒක නිතර ලබා ගන්න පුළුවන් කමකුත් තියෙන්න ඕන. සමහරලාට පිටරටකින් ගෙන්නලා එච්චරමයි තියෙන්නේ ඊට කලින් ආයි ඉදිරි අනාගතයේදී ගෙන්නන්න නැත්තම් ඒ වර්ගයේ මිලදී ගැනීම අති භයානකයි. ඒකට නිතර ලබා ගැනීමට හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ නිදහස් ගැලීම් යනාදිය මම අර ඔබට කලින් සඳහන් කරේ නිදහසේ ජලය ගැලීමේ හැකියාව තියෙන්න ඕන මේ කරාම සහ කපාට මිලදී ගැනීමේදී. ඊගාට දුවේ පුතේ මිලදී ගැනීමේදී මිල අධික බව. මිල අධික බව බලන්න ඕන අනිවාර්යයි. ඊගාට මිල අඩුම මට්ටම. දැන් මෙන්න මෙතනදී ඔබට මම කියලා දෙන්න හදන්නේ මිල අඩුම කරාමයක් කපාටයක් මිලදී ගත්තාම ඒක භාවිතය කරගෙන යනකොට ටික කලකින් ආයි උදාහරණයක් ප්ලාස්ටික් ටැප් එකක් අපි ගත්තොත්
අර හොඳම වර්ගයකට යන්න බෑනේ. එතකොට එතනදී අපි හිතන්න ඕන හොඳම වර්ගයේ එකක් අරන් අවුරුදු ගාණක් පාවිච්චි කරනවද? නැත්නම් ප්ලාස්ටික් ටැප් එකක් අරන් ඒකත් අර වගේම පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. නැතුව නෙවෙයි. ඒ නිසා මේ දෙකේ සංසන්දනාත්මක සිතිවිල්ලකට අපි පත්විය යුතුමයි. ඊට පස්සේ පාරිභෝගික අවශ්‍යතාවය යනාදී පාරිභෝගික අවශ්‍යතාවය පාරිභෝගිකයට ඔහුගේ යාට අවශ්‍යතාවය මොකක්ද කියලා අපි තේරුම් අරගෙන යාට තෝරලා දෙන්න ඕනේ. ඊට මේක කල්පැවැත්ම. ඒ කල්පැවැත්ම මම ඔබට කතා කළා ඉස්සෙල්ලා විවෘත කිරීම හා විසන්ධි කිරීමේ වාර ගණන. ඉතින් අපිට මේකට පරිශ්‍රණ මට්ටමේ තිබුණා යම් අවස්ථාවක තාම මේක පරිශ්‍රණ මට්ටමේ තියෙන්නේ. ඒක රිසල්ට් එක අපිට තාම ලැබිලා නැහැ. නමුත් අපි බලන්න ඕන මිලදී ගැනීමේදී පුළුවන් තරම් එහෙම නැත්නම් ඔබට ඒ පිළිබඳ නිගමනයකට එන්න බැරි නම් අපි එතනදී ඒ පිළිබඳ විශේෂඥයෙක් එක්ක කතා කරගෙන හොඳ කොයි කරාමයේද වැහෙන ඇරෙන වාර ගණනේදී සුදුසු කරාමය මොකද්ද ඊට පස්සේ වර්ණය වෙනස් නොවීම මම ඔබට වර්ණය ගැන කලින් කතා කරා. ඒතකොට ඒ වර්ණය වෙනස් නොවීම මොකද වර්ණය වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඊගාට ඒක දි รา යාම. දි รา යාමටපත් වෙනවා ඉක්මනට දි รา යන ලෝහ වර්ග තියෙනවා මේ කරාම සහ කපාට. ඒතකොට ඒ දි รา යාම පිළිබඳ අපි අවබෝධය ලබනවා. ඊට පස්සේ ඔරොත්තු දීමේ හැකියාව යනාදිය. ඔරොත්තු දීමේ හැකියාව කියලා කියන්නේ භාවිතයේදී ඔරොත්තු දීමේ හැකියාව. ඊළඟට පස්වෙනි එක තමයි භාවිතයෙන් පසු බැහැර කිරීම. මේකත් ඉතා වැදගත්. මොකද හේතුව මේක ප්‍රතිශක්තිකරණය කරන්න පුළුවන් නැත්නම් නැවත විකිණීම. උදාහරණයක් අපි ගමු පිත්තල ටැප් එක. පිත්තල ටැප් එක සවුත් වුණාට පස්සේ වොෂර් දාලා අපිට පාවිච්චි කරන්න බැරි නම් ඒක පිත්තල වලට විකුණන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක් තමයි මම ඔබට එතෙන්දී ලබා දුන්නේ. එහෙමනම් දුවේ පුතේ මට තියෙන ඔබට තව පුංචි පණිවිඩයක් ලබා දෙන්න. මොකද්ද? අපි කතා කරන්නේ දැන් ටැංකි ගැන. එතකොට ප්ලාස්ටික් ටැංකි නිෂ්පාදනයක් ඇවිල්ලා තියෙන ප්ලාස්ටික් ටැංකි දැනට පාවිච්චි කරනවා. ඒ වගේම අපිට පුළුවන් සිමෙන්ති ටැංකි පාවිච්චි කරන්න. සිමෙන්ති ටැංකියක් නිර්මාණය කරගත්ත පස්සේ හතරැස් ටැංකියක්. එතකොට අපිට මේ හතරැස් ටැංකිය නිර්මාණය කරගෙන සිමෙන්ති වලින් අපිට පුළුවන් පාවිච්චි කරන්න. මොකද මෙතනට උණු හේතුව? මේ හතරැස් සිමෙන්ති ටැංකි වලින් අපිට සෞඛ්‍ය ආරක්ෂිත බවකුත් තියෙනවා. පොඩි ඇඟට හොඳයි. මොකද හේතුව මේ සිමෙන්ති ටැංකි වල ජීව බලයක් තියෙනවා. මම පොඩි උදාහරණයක් කියලා දෙන්නම්. මල් පෝච්චියක් ගන්නකො. සිමෙන්ති මල් පෝච්චියක්. සිමෙන්ති මල් පෝච්චියේ වටේට මල් පැල තියෙද්දි වටේට විවිධ ජලජ ශාක වගේ වැවෙනවා. ඒතකොට එතන තියෙනවා ජීව බලයක්. ප්ලාස්ටික් මල් පෝච්චියක් ගන්න. ප්ලාස්ටික් මල් පෝච්චියේ වටේට පැල වැවෙන්නේ නැහැ. ඒතකොට අන්න එතන ජීව බලයක් තියෙනවා. නමුත් මෙතනදී ඇයි මේ සිමෙන්ති ටැංකියෙන් බැහැර වුණේ? අපේ සමහර පෙදරේරු කාර්මික මහතුන් ඉන්නවා මේ ටැංකියක් නිර්මාණය කිරීමේදී නොසැලකිලිමත් කම නිසා ටැංකිය ලීක් වෙන්න ගත්තා. ටැංකිය ලීක් වෙන්න ගත්තාම ඊට පස්සේ සදාකාලික මිනිසුන්ට විශාල වදයක් ඊට පස්සේ නිෂ්පාදකවරු සැලසුම් කරා ඒකට ප්ලාස්ටික් ටැංකියක් ලබා දෙන්න. ඔය ක්‍රමයට තමයි ප්ලාස්ටික් ටැංකිය නිර්මාණය වෙන්නේ. ඇත්තටම සිමෙන්ති ටැංකියක් ඔබට නිර්මාණය කරගන්න හැපිනම් ඊළඟ පාඩමේදී මම ඔබට කියලා දෙන්නම් සිමෙන්ති ටැංකියක් කොහොමද ලීක් නොවන ආකාරයට නිෂ්පාදනය කරගන්නේ. එතකොට ඔබට පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිත ජල පරිභෝජනයක් පාරිභෝගිකයාට ලබා දෙන්න. ඉතින් පුතේ අපි දැන් ඉගෙන ගත්තා ජල ටැංකියක් සවි කිරීම පිළිබඳ. එතකොට අපි මේ ජල ටැංකිය සවි කිරීම පිළිබඳ සම්මත කරුණු රාශියක් ඉගෙන ගත්තා. ටැංකිය තෝරා ගැනීම ඊට පස්සේ කොහොමද ටැංකිය තෝරාගත්තේ අපි? එතකොට එක අයෙකුට එක් දිනකට ජලය ලීටර කොච්චරද? ඒ අනුව කොච්චරක් අපි පරිභෝජක ස්ථාන කොච්චරක් තියෙනවද? ඒවයේ පොයින්ට් ගණන මොකද්ද? යුනිට් ගණන මොකද්ද? ඒ විදිහට ඇවිල්ලා ඊට පස්සේ අපි සම්මත ටේබල් එකක් ආධාරයෙන් ඇතුරුම් කළ යුතු පයිප විස්කම්බිය සොයාගෙන නිවැරදි පයිප ඇතුරුම් පද්ධතියක් නිර්මාණය කරලා ඒවට යෙදිය යුතු ටැප්ස් ඇන්ඩ් වැල්ස් නැත්නම් කරාම සහ කපාට වර්ග පිළිබඳ ලොකු විග්‍රහයක් කරගෙන ඔබට මේ ජල ටැංකිය නිර්මාණය කිරීම පිළිබඳ පාඩම මම ඔබට සඳහන් කරලා දුන්නා. අපි ඊළඟ පාඩමේදී සිමෙන්ති ටැංකියක් නිවැරදිව සම්මත ආකාරයට නිර්මාණය කරගන්නේ කොහොමද කියන සාකච්ඡාවට බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. ආයුබෝවන්.